Have a nice day, dear. Welcome to our great method. I'm Kidsiri Visanperu. This is our 18th lesson. This series comes to you on a theme of Heldrawa. By this lesson, I hope to discuss further under part 5, that of there is there. At the beginning of my every lesson, I frequently remind something. You know what it is. If you are one who is watching this series of lessons from this one itself, probably it will be a little hard for you to understand because the lessons are interconnected. So I request you to start watching from the first one. Links to watch all the previous lessons are available in the below description. සුබ දවසක් වේවා. මම කිත්සිරි විසන්පෙරුම. මේ අපේ 18 වෙනි පාඩම. මම මේ පාඩයෙන් බලාපොරොත්තු වෙනවා පස්වෙනි මාවතේ තවදුරටත් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ දෙයයිස් දෙආරාමාවත. මම මේ පාඩම හැම පාඩමකම ආරම්භයේදී ඉල්ලීමක් කරනවා. ඒක තමයි ඔබ අලුතෙන්ම බලන කෙනෙක් නම්, ඒ කියන්නේ මේ වීඩියෝ එකෙන් බලන කෙනෙක් නම් ඔබට මේක පැටලි සහගත විය හැකියි. මොකද මේ සියලු පාඩම් එකිනෙකට සම්බන්ධ කරලා ගේන්නේ. ඒ නිසා ආදරෙන් ඉල්ලා සිටිනවා මුල් පළවෙනි වීඩියෝ එක සිට බලන්න ගන්න කියලා. ඒ කියන්නේ හෙළිදරව්ව එක වීඩියෝ එක සිට. සියලුම වීඩියෝ වලට අවශ්‍ය කරන ලින්ක්ස් තියෙනවා මේ පහතින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. හරි, අපි යන් අපේ 18 වෙනි පාඩමට. Okay dear. අපි එහෙනම් අපේ මේ 18 වෙනි පාඩමත් බොහෝම හොඳින් අවබෝධයෙන් කරගෙන යන්. මම මේ 18 වෙනි පාඩමෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න යන්නේ ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියාපද සහිත වාක්‍ය දෙයා පැත්තෙන් ගොඩනැගෙන ආකාරය. ඔබ දන්නවා ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියාපද සහිත වාක්‍ය ඉංග්‍රීසියෙන් ගොඩනැගෙන්නේ ක්‍රම තුනකින් එක ක්‍රමයකට කියලා. එහිදී අපි බැලුවේ ඉන්නවා තියෙනවා කියන කෙනාට තියෙන සම්බන්ධය අයිතියක සම්බන්ධයක් නම් එවැනි වාක්‍ය ගොඩනැගෙන්නේ has have කියන හතරවෙනි මාවතෙන්. අයිතියක සම්බන්ධයක් නැත්නම් බැලුවේ ඒ ඉන්නවා කියන කෙනා ගැන හෝ තියෙනවා කියන දේ ගැන අපි කලින් දන්නවාද කලින් දන්නේ නැද්ද කියලා. කලින් දන්නවා නම් එවැනි වාක්‍ය හැදෙන්නේ ඇමීසා කියන තුන්වෙනි මාවතේ. ඒතර බොහෝම පැහැදිලි දෙයා පැත්තෙන් ගොඩනැගෙන්නේ ඒ ඉන්නවා තියෙනවා කියන කෙනා ගැන හෝ දේ ගැන අයිතියකුත් නැති කලින් දන්නෙත් නැති වාක්‍ය තමයි හැදෙන්නේ. අන්න එවැනි වාක්‍ය තවදුරටත් සාකච්ඡා කිරීම තමයි මේ 18 වෙනි පාඩමෙන් සිදු වෙන්නේ. හරි. අපි let's move to our lesson. මම කලින් සඳහන් කළා මේ දෙයා කියන construction එකට වලින් හැදෙන්නේ ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියාපද සහිත වාක්‍ය පමණයි. දැන් බලන්නකෝ ඉන්නවා කියන ක්‍රියාව වෙනස් වෙන හැටි. ඉන්නවා, සිටියා, ඉඳීවි, ඉඳලා තියෙනවා, ඉඳලා තිබුණා, ඉඳලා තියේවි. මේ පහතින් තියෙන උදාහරණ ගත්තොත් එහෙම පාරේ අලි ඉන්නවා. පාරේ අලි ඉන්නවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ there are elephants on the road. පාරේ අලි සිටියා. ඉංග්‍රීසියෙන් there were elephants on the road. දැන් පාරේ අලි ඉන්නවා කියන වර්තමාන කාල වාක්‍යයක්. පාරේ අලි සිටියා කියන්නේ අතීත කාල වාක්‍යයක්. පාරේ අලි ඉඳීවි. There will be elephants on the road. ඒක අනාගත කාල වාක්‍යයක්. පාරේ අලි ඉඳලා තියෙනවා. පැය දෙකක් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පැය දෙකක් තිස්සේ ඉඳලා තියෙනවා, දැනුත් අලි ඉන්නවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ there have been elephants. There have been elephants on the road for 2 hours. එතකොට මේ elephants plural නිසා ගත්තේ there have been. ඒක singular නම් අපි ගන්න there has been.
පාරේ යලි ඉඳලා තිබුණා. පැය දෙකක් පාරේ යලි ඉඳලා තිබුණා. දැන් අලි නැහැ. නමුත් අතීතයේ කාල පරිච්ඡේදයක් ඉඳලා තිබුණා. So we say in English, there had been elephants on the road for 2 hours. හවස් වන විට පාරේ අලි ඉඳලා තියේවි. දැන් අලි නැහැ පාරේ. හැබැයි හවස් වන විට ඉඳලා තියේවි. අනාගතයේ සලකා බලන අවස්ථාවක් වන විට ඉඳලා තියේවි කියලා කියන අනාගතයක් කතා කරන්නේ ඒක. future. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ there will have been elephants on the road. හවස් වන විට කියන්නේ by the evening. Okay, let's take another example. අපි තව උදාහරණයක් බලමු. මේ තියෙනවා කියන ක්‍රියාව වෙනස් වෙන හැටි. ඒක වෙනස් වෙන්නේ තියෙනවා, තිබුණා, තියේවි, තිබිලා තියෙනවා, තිබිලා තිබුණා, තිබිලා තියේවි. පහතින් දින උදාහරණයක් ගත්තොත් එහෙම වැඩ වර්ජනයක් තියෙනවා. වැඩ වර්ජනයක් තියෙනවා. තියෙනවා කියලා කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ there is a strike. There is a strike. ඒක වර්තමානයේ. වැඩ වර්ජනයක් තිබුණා. There was a strike. It's a past. වැඩ වර්ජනයක් තියේවි. There will be a strike. It's future. වැඩ වර්ජනයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ පැය දෙකක් වැඩ වර්ජනයක් තිබිලා තියෙනවා. It's now also existing. ඒක තවත් පවතිනවා එතකොට. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ there has been a strike for 2 hours. ඒක පැය දෙකක් තිස්සේ තිබුණා, දැන් තියෙනවා ඒක. වැඩ වර්ජනයක් පැය දෙකක් තිබිලා තිබුණා. දැන් නැහැ. අතීතේ පැය දෙකක්. ඒක completely past. We say there had been a strike for 2 hours. හෙට වන විට වැඩ වර්ජනයක් තිබිලා තියෙවි. දැන් නැහැ. හැබැයි හෙට වන විට තියෙනවා ඒක. It's a future. Future අදහසක් එන්නේ. එතකොට අපි කියන්නේ there will have been a strike හෙට වන විට by tomorrow. ඔබට පැහැදිලි මේක. මේ බලන්නකො. එතකොට මේ තුන්වෙනි මාවතේ ඉන්නවා තියෙනවා කියන ක්‍රියාවලට ගන්නේ දෙයත් එක්ක is are. සිටියා තිබුණා කියන ක්‍රියාවලට ගන්න දෙයත් එක්ක was were. ඉඳීවි තියේවි කියන සිංහල ක්‍රියාපද වලට ගන්න දෙයත් එක්ක will be. ඉඳලා තියෙනවා තිබිලා තියෙනවා වලට ගන්න දෙයත් එක්ක has have been. ඉඳලා තිබුණා තිබිලා තිබුණා ගන්න දෙයත් එක්ක had been. ඉඳලා තියේවි තිබිලා තියේවි ගන්න දෙයත් එක්ක will have been. Okay, now we can go for some sentences. Remember, whatever the sentence you do, they are very easy, and what you have to understand is this method. Make krame terum ganna because this is very powerful method. Okay, let's move to our examples. First one, me balandu. පැය දෙකක් තිස්සේ තද වරුසාවක් තිබිලා තියෙනවා. verb එක තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා කියන්නේ තද වරුසාවක්. ඒක අයිතියක් නැහැ. කලින් දන්නෙත් නැහැ. ඒ නිසා ඒක වාක්‍ය මේ පස්වෙනි මාවතට හරි. සිංහල ක්‍රියාව තිබිලා තියෙනවා. දැන් ඔබ තිබිලා තියෙනවා කියන සිංහල ක්‍රියාව බලන්න. මේ තියෙන්නේ තිබිලා තියෙනවා. මේ සිංහල වාක්‍යයේ තියෙන සිංහල ක්‍රියාවත් යන්ට එන්න මේ තියෙන තිබිලා තියෙනවා. ඒතර මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් හැදෙන්නේ there has have been others කියන පිළිවෙලට. That's the order you have to apply for writing. Not only writing, this order you have to apply for speaking even. කතා කරන්නේත් ඔය order එක තමයි. එතකොට තද වරුසාවක් තිබිලා තියෙනවා. අපි තද වරුසාවක් කියන්නේ heavy rain. පැය දෙකක් තිස්සේ අපි තද වරුසාව ඒක වචන නිසා අපි ගන්නවා there has been a heavy rain. පැය දෙකක් තිස්සේ කියලා කියන්නේ for 2 hours. ද වාක්‍ය හැදෙන්නේ කොහොමද? There has been a heavy rain for 2 hours. There has been a heavy rain for 2 hours. ඔන්න for 2 hours වලට ගත්ත හැකි. For 2 hours there has been a heavy rain. Okay, let's move to our second. අපේ රටේ අවුරුදු 30ක් යුද්ධයක් තිබිලා තිබුණා. මේකේ verb එක තමයි තිබිලා තිබුණා. තිබිලා තිබුණා කියන්නේ යුද්ධයක්.
අයිතිය ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ has have ක්‍රමයට යන්නේ නැහැ මේක. කලින් දන්නවා කියලා හැඟෙන්නෙත් නැහැ. යුද්ධය අපේ රටේ අවුරුදු 30ක් යුද්ධය තිබිලා තිබුණා කිව්වනම් ඒක යන්නේ තුන්වෙනි මාවතට. ඒ කියන්නේ am is ක්‍රමයට. යුද්ධයක් නිසා මේක එන්නේ පස්වෙනි මාවතට. මොකද්ද මේකේ තියෙන සිංහල ක්‍රියාව? තිබිලා තිබුණා. දැන් තිබිලා තිබුණා කියන සිංහල ක්‍රියාව බලන්න. මේ තියෙන තිබිලා තිබුණා මේ. එතකොට මේ වාක්‍ය හැදෙන්නේ there had been others කියන පිළිවෙලට. there had been others. ඒ පිළිවෙලට ආදේශ කරන්න. there had been a war. යුද්ධයක් තිබිලා තිබුණා. there had been war. අවුරුදු 30 කියන්නේ 30 years. අවුරුදු 30ක් තුල අවටම for 30 years. Then how can we say there had been a war අපේ රටේ in our country. අපේ රට our country අපේ රටේ in our country for 30 years. There had been a war in our country for 30 years. Ona for 30 years මුලට ගත්තා. For 30 years there had been a war in our country. Also correct. Let's move to our third one. Okay. ලබන මාසයේ වන විට අපේ නිෂ්පාදන වලට හොඳ මිලක් තිබිලා තියෙවි. මේක සිංහල ක්‍රියාව තිබිලා තියෙවි. තිබිලා තියෙවි කියන්නේ හොඳ මිලක්. ඒ හොඳ මිල අපේ නිෂ්පාදන වලට අයිතිය ප්‍රකාශ වෙන්නේ නැහැ. මිල නිෂ්පාදනය අයිතියක් නෙමෙයි. ඒ නිසා ඔක has have ක්‍රමයට හදන්න බෑ. ඒ වගේ මේ හොඳ මිල ගැන අපි කලින් දන්නේ මේක තුන්වෙනි මාවතට එන්නේ නැහැ. මම එහෙම පැහැදිලි කරන්නේ මේ ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියා සහිත වාක්‍ය am is ක්‍රමයටත් හැදෙනවා. has have ක්‍රමයටත් හැදෙනවා. there is there ක්‍රමයටත් හැදෙනවා. අන්න ඒක වෙන් කර ගන්න ඕනේ. ඔව්. එතකොට මේ වාක්‍යයේ පස්වෙනි මාවතට ඒක නිවැරදි. සිංහල ක්‍රියාව තිබිලා තියෙවි. මේ තියෙන්නේ තිබිලා තියෙවි කියන ක්‍රියාව. මේ තියෙන තිබිලා තියෙවි. එතකොට මේ වාක්‍යය හැදෙන්නේ there will have been others කියන පිළිවෙලට. ඒ පිළිවෙල තමයි ආදේශ කරන්න ඕනේ. එතකොට අපේ ලබන මාසයේ වර විට අපේ නිෂ්පාදන වලට හොඳ මිලක් තිබිලා තියෙවි. හොඳ මිලක් කියන්නේ good price. There will have been a good price. අපේ නිෂ්පාදන කියන්නේ our products. අපේ නිෂ්පාදන වලට කියන්නේ for our products. එතකොට අපි කියන්නේ වාක්‍යය there will have been a good price for our products. ලබන මාසයේ next month වන විට ගන්න buy වලින් buy next month. මම ඒ buy next month මුලට ගත්තා. That's all right. කමන්නේ. ඒතර මුල් වාක්‍යයේ ප්‍රධාන කොටස there will have been buy next month නෙමෙයිනේ. ප්‍රධාන කොටස නෙමෙයි නම් මුල තියෙන්නේ කමාවක් දාගන්න. By next month there will have been a good price for our products. Okay? Let's move to our fourth one. අපේ රටේ ස්වභාවික සම්පත් තියෙනවා. අපේ රටේ ස්වභාවික සම්පත් තියෙනවා කියපුවම සිංහල ක්‍රියාවක් තියෙනවා. තියෙනවා කියන්නේ මේ තියෙන ක්‍රියාව. තියෙනවා. එතකොට මේ වාක්‍ය හැදෙන්නේ there is there are others කියන පිළිවෙලට. මේ තියෙන්නේ. there is there are others. එතකොට ස්වභාවික සම්පත් කියපුවා natural resources it's plural. So we take are. ස්වභාවික සම්පත් තියනවා කියන්නේ there are natural resources. අපේ රට our country අපේ රටේ in our country. See how easy it is. බලන්න කොච්චර ලේසිද කියලා. වාක්‍ය අපි කොහොමද කියන්නේ? There are natural resources in our country. On in our country there are natural resources also correct. Very simple. Let's move to number 5. උත්සවයට අමුත්ත ගොඩක් ඉඳීවි. මේ තියෙන ඉඳීවි කියන්නේ මගේ මේ ෆොන්ට් එකේ D එන්නේ නැහැ. මේ තියෙන ඉඳීවි ඈ. උත්සවයට අමුත්ත ගොඩක් ඉඳීවි. ඉඳීවි කියන්නේ අමුත්ත ගොඩක්. ඒ අමුත්ත ගැන කලින් දන්නේ නැහැ. ඒ අමුත්ත අයිතියකුත් නැහැ. අයිතියක් නැහැ කියන කාටවත් has have වලට යන්නේ නැහැ. කලින් දන්නේ නැහැ කියන්නේ මේක am is වල හැදෙන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම කාරණේ ඔබ අවබෝධ කරගත යුතු. ඇත්තටම මෙතන. සිංහල ක්‍රියාව ඉඳීවි. මෙතන ඉඳීවි මේ ඉඳීවි. මේ වාක්‍ය හැදෙන්නේ there will be others කියන පිළිවෙලට. ඉතින් very simple. අමුත්ත ගොඩක් ඉඳීවි කියන්නේ there will be a many guests නැත්නම් there will be a lot of guests. උත්සවය අපි ගත්තේ the ceremony. උත්සවයට ගන්නවා for the ceremony. Then how can we say
there will be a lot of guests. There will be a lot of guests උත්සවයේද for the ceremony. Okay, so next one, number 6. ඉස්සර උසස් පෙළ විභාගයට විෂයන් 4ක් තිබුණා. මේකේ ක්‍රියාව තිබුණා. තිබුණා කියන්නේ විෂයන් 4ක්. ඒ විෂයන් 4 විභාගයට අයිති නැහැ. අයිති ප්‍රකාශ වුණොත් තමයි මේක අපි මේ ගන්නේ has have ක්‍රමයෙන්. ඒ කියන්නේ මේ තිබුණා කියන සිංහල ක්‍රියාවට head එක ගන්න බෑ. head එක බෑ. මේ විෂයන් 4 තිබුණේ උසස් පෙළ විභාගයේ සඳහා කියලා කිව්වේ. මේක හරි දෙයක් පැත්තට. සිංහල ක්‍රියාව තිබුණා. මේ තියෙන තිබුණා. මේක හැදෙන්නේ there was there were others කියන පිළිවෙලට. විෂයන් 4 plural. So we take there were. Then we say there were 4 subjects. උසස් පෙළ විභාගයේ the AL exam සඳහා කියන්නේ for the AL exam. ඉස්සර කියන්නේ those days. Those days පටන් ගන්න පුළුවන්. මේ බලන්න. Those days ඉස්සර දවස්වල there were 4 subjects for the AL exam. ඉතින් බොහෝ ප්‍රබල ක්‍රමයක් මේ කරේ. ඔබ ක්‍රමානුකූලව පාඩම් මාලාව බලාගෙන ඉන්න මේ හෙළිදරව්ව කියන පාඩම් මාලාව 18යි. මේ පාඩම් මාලාවේ 22ක් තියෙනවා පාඩම්. ඒ කියන්නේ තව පාඩම් 4ක් එනවා එහාට. ඒ වගේම මේ කරන වාක්‍ය තමයි මේකේ ප්‍රධානම දේ, ප්‍රමුඛම දේ. මේ හදන වාක්‍ය පුළුවන් නම් භාෂාවේ ඕනම වාක්‍යයක් පුළුවන් කියන එක මම ඔප්පු කරලා පෙන්눔 කරන අපේ රටේ උගත් බුද්ධිමත් අයට. ඒ වෙනුවෙන් තමයි මම ගේන්නේ අර ඔප්පු කිරීම කියන පාඩම් මාලාව. ඔප්පු කිරීම කියන පාඩම් මාලාවේ පාඩම් 10ක් තියෙනවා. ඔබ ඒවත් බලන්න. ඒතර ඔබට තේරෙයි මේ ගමන බොහෝම පැහැදිලිව යන්නේ කොහොමද කියලා. මේ ක්‍රමයට අපි ඔන්ලයින් ක්ලාසස් කරා යනවා. මේ වීඩියෝ එක අවසානයේ තියෙනවා ඒ පිළිබඳ විස්තරයක්. ඔබ කැමැත්තක ඉන්නවා නම් ඔබේ නම එවන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අපේ ආරම්භක දවසේ ඉතා වටිනා ටියුට් එකකුත් තරම් නොමිලේ සම්බන්ධ වෙන්න. රයිට්. අපි නම් හම්බෙමු අපේ කීවෙනි පාඩමෙන්ද? 19 වෙනි පාඩමෙන්. Okay dear, කොහොමද අපේ 18 වෙනි පාඩම ගැන තියෙන අවබෝධය? අපි සාකච්ඡා කරේ there is there අමාවතේ. එතෙන්ට එන්නේ ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියාපද සහිත වාක්‍ය පමණයි. එවැනි වාක්‍යවල ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියාව තිබුණොත් ඒවා ඉංග්‍රීසියෙන් හැදෙන්නේ there is there are others කියන පිළිවෙලට. සිටියා තිබුණා කියන සිංහල ක්‍රියාව තිබුණොත් there was there were others කියන පිළිවෙලට. ඉඳීවි තියේවි කියන සිංහල ක්‍රියාව තිබුණොත් there will be others කියන පිළිවෙලට. ඉඳලා තියෙනවා තිබිලා තියෙනවා කියන සිංහල ක්‍රියා සහිත සියලුම වාක්‍ය හැදෙන්නේ there has been there have been others කියන පිළිවෙලට. ඉඳලා තිබුණා තිබිලා තිබුණා නම් සිංහල ක්‍රියාව there had been others. ඉඳලා තියේවි තිබිලා තියේවි නම් there will have been others. So මම හිතනවා ඔබට බොහෝම පැහැදිලි අවබෝධයක් ඇති කියලා. So very often I request you to share these videos to your friends and even to unknown people to learn English very easily. And if you did not subscribe our channel yet, I will request you to subscribe our channel. Then you can get the videos as soon as they are uploaded.